අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම 39 වසරක් පුරා අභිමානනීය වූ ගමනක යන ඔබේ ජාතික රූපවාහිනිය අද දවසේදීත් අප සූදානම් වන්නේ වෙනදා මෙන්ම සමාජයට රටට වැඩදාය වූ කර්තව්‍යයන් කුමක්ද ඒ වගේම ඔබ දැනගත යුතු කාරණා මොනවාද ඒ සියලු දේ පිළිබඳ ලාභ තමන්ට ලැබෙන ප්‍රතිලාභ පසෙකලා අප සමාජ සත්කාරයේ නිරන්තරයෙන් නියැලෙනවා ඒ ඔස්සේ අද දවසේදීත් අප සූදානම් වෙන්නේ මේ රටේ සුවිශේෂී වාර ව්‍යාපෘති දියත් කිරීම මේ වන විට ආරම්භ කෙරුණා. ගිය සතියේ ඔබට මතක ඇති නව ව්‍යාපෘතියක් සඳහා යෙදුණා. ඒත් එක්කම තමයි විශේෂයෙන් අද දවස පිළිබඳ කතා කරන විටදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වයඹට මහවැලිය හැරවෙන මේ ක්‍රියාවලියත් එක්ක විශේෂයෙන්ම බොහෝ ගම්මානව ආශ්‍රිත වාරි සෞභාග්‍ය ව්‍යාපෘතියත් එක්ක අඩපණ වෙලා ගියපු වල්වැදුණු මේ රටේ එල්ලංගා වාරි පද්ධතිය යලි සක්‍රිය කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒත් එක්කම මොරගහ කන්දේ සිට කතා කරන විටදී මහවැලි ව්‍යාපාරය ගත්තහම මහවැලියේ ජලාශ පහ සම්පූර්ණ වුවද තවදුරටත් මහවැලියේ විහිදාගත හැකිය. මහවැලියෙන් අපතේ යන මහා දැවැන්ත ජල කඳක් තිබෙනවා. ඒ ජල කඳ අවශ්‍ය ආකාරයෙන් අන්තිමේදී ඉරණමඩු දක්වා රැගෙන යාමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු අපට ඒ දවස්වල සිට අපි කතා කළා. ඒ නිසා මේ සියලු දේ යලමහ දෙකන්නේම වගා කිරීමට අවශ්‍ය කරන්නා වූ ජල සම්පත ලබා දීම කියන සුරක්ෂිතතාවය තහවුරු කරන්න මේ වෙද්දී මහවැලිය ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ නව අද මේ එළඹෙන සතිය තුළදී මේ සතිය තුළදී විවෘත කිරීම ජනගත කිරීමට නැත්නම් මුල්ගල තැබීමට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යාපෘතිය පිළිබඳවත් ඒ වගේම සමස්ත මහවැලිය පිළිබඳවත් කතා කරන්න අපි අද සූදානම්. අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළ අද දවසේදී වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහත්මයාන් ආයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම මහවැලිය සහ අපි ජාතික රූපවාහිනිය නිරන්තරයෙන් එකිනෙකට අත්වල බැඳගෙන බොහෝ ව්‍යාපෘතිවලදී කතා කරනවා සහ ව්‍යාපෘති දියත් කරා. අද දවසේදී අපි බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා අභිනවයෙන් පත්වුණු තුමන්ගේ පළමුවෙන්ම අපි මෙතන කැඳවාගෙන ඉන්නේ මහවැලි අධිකාරිය නව අධ්‍යක්ෂ ජනරාල්තුමන් කීර්ති කොටගම මැතිතුමන්. ආයිබෝන්. බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. මම මුලින්ම ඔබතුමන්ව අපි මහවැලි අධිකාරිය පැත්තෙන් කතාව පටන් ගත්තොත් මේ තනතුරට පත්වීම සහ ඔබ පෞද්ගලික ශේෂ්ත්‍රයේ නමක් දිනාගත් පාලකයෙක් පරිපාලකයෙක් මහවැලියට එන්න හිතුවේ සහ මහවැලි වැඩ කටයුතු ගැන කොහොමද ඔබතුමාගේ දැක්ම තියෙන්නේ? චාමර බොහොම ස්තුතියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කරමින් මහවැලියේ විප්ලවීය වෙනසක් කරමින් හෙට දවසේ වයඹට මහවැලිය යටතේ ජලය ලබාගෙන ජීවන තත්ත්වය උසස් කිරීමට සිටින සියලුම ජනතාවනුත් ශ්‍රී ලංකා ජනතාවටත් මම මේ අවස්ථාවේ සුබ පතනවා සුබ අනාගතයක් සහ එතුමන්ලාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට. චාමර ඔබේ ප්‍රශ්නයට මම පෞද්ගලික අංශයේ අවුරුදු 27ක සේවයක් කරනකින්ම කෘෂිකර්මාන්තයේ සේවයක් කරමින් රටේ ජනතාවගේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීමෙන් දේශීය කෘෂිකර්මාන්තයට දායකත්වය ලබා දීම ඉහළම තත්ත්වයක් කරා. නමුත් මට රාජ්‍ය අංශයට පැමිණීමත් සමග ඊට වඩා වැඩි සේවාවක් මුළු රටේ ජනතාවටම කිරීමට ලැබීමට හැකියාවක් තියෙනවා. ඒ නිසායි මම තෝරාගත්තේ මගේ ජීවිත කාලයේ ගොවි ජනතාව වෙනුවෙන් විශාල කර්තව්‍යයක් ඉදිරියේදී කර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නංවා සිටීමට. ඔබ පෞද්ගලික අංශයත් එක්ක හිටපු නිසා පෞද්ගලික අංශයේ සිට මහවැලිය දිහා බැලුවාම ජලාශ පහනන් සම්පූර්ණ වුණා. හැබැයි මහවැලිය තවදුරට විහිදිය හැකි මහවැලිය තවදුරට ප්‍රතිලාභ ජනනය කළ හැකි කියන දේ ඔබ එදී ඉඳලා දැක්කද එදා දවසේදී? බොහෝ දුරට දැක්කා. මම චාමර විශේෂයෙන්ම අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නයක් තමයි අපි කෘෂිකර්මාන්තය අතින් සම්පත් විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබ්බත් ජලය හොඳ පසක් හොඳ උෂ්ණත්වයක් තිබ්බත් අපේ රටේ නිෂ්පාදකතාවය අඩු නිසා සහ යම්කිසි රාජ්‍ය ප්‍රතිපත්තිවල එක් වෙලා ගන්න නිසා ගොවි මහතුන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙන තත්ත්වයක් දැක්කා. නමුත් මම මේ වෙලාව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා මේ සෞභාග්‍ය දැක්ම යටතේ කෘෂිකර්මාන්තයට විශේෂ තැනක් ලබා දීමෙන් දේශීය කෘෂිකර්මාන්තය නංවා සිටීම. මම හිතන්නේ මේක අපිට ස්වර්ණමය අවස්ථාවක් සහ ඒකට දායක වෙන්නට ලැබීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. අප මේ හෙට දවස විශේෂයෙන් අපි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන ව්‍යාපෘතිය පිළිබඳ කතා කරද්දී වයම් පළාත් මහයල ව්‍යාපෘතිය ඔස්සේ මහ කිතුල සහ මහ කිරුළ ජලාශ සමාරම්භක උත්සවය තමයි සිදු වෙන්නේ පොල්පිටිගමදී. ඒ සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ තිල්ල කරන්න බලාපොරොත්තු වෙනවා. වයම පළාතේ මහයල ව්‍යාපෘතිය මම කැමතියි මුලින්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි වාරි මාර්ග පැත්තෙන් අපි කතා කරන විටදී මේ වයඹ පළාතට ජලය ගෙන යාම සම්බන්ධ ක්‍රියාවලියේ මූලික පැහැදිලි කිරීමක් කරනවා නම්. ඔව් චාමර මමත් මේ වැඩසටහන ආරම්භයේදීම වයඹ ජනතාවට හෙට ආරම්භ වන්නා වූ නව ජීවන මගේ නව
ඉදිරි පින්ම පිළිබඳව සියලු වයඹ ජනතාවට මගේ සුභාශිංසන මේ අවස්ථාවේදී පුද කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මහවැලි ජල සුරක්ෂිතතා ව්‍යාපෘතිය යටතේ අංග කීපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරා. ඒ මුල් අදියර විදිහට අපි මිනිපේ දකුණු යුරෑල පුනරුත්ථාපනය කිරීම ගිය අවුරුද්දේට ඉස්සෙල්ලා අවුරුද්දේ අපි ආරම්භ කළා. මේ වෙනකොට අවසන් අදියරේ තියෙනවා. ඊළඟ අදියර උතුරු මැද පළාතට ජලය ලබා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පහුගිය 5 වෙනිදා පෙබරවාරි 5 වෙනිදා දකුණු ආසියාවේ තියෙන දිගම උබම් මාර්ගයේ කැණීම් කටයුතු සඳහා මූලාරම්භය කරා. මේ අපේ වාරි සෞභාග්‍ය වැඩසටහනේ එක් අංගයක්, තවත් එක් අංගයක් තමයි වයඹ පළාතට ජලය ගෙන යාම. අපි දන්නවා වයඹ පළාත තමයි අපේ කුඩා වාරි ව්‍යාපාර තියෙන වැඩිපුරම තියෙන දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ යනුව අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ එක් අංගයක් ඉටු කරමින් හෙට දින, ඒ කියන්නේ පෙබරවාරි 16 වෙනි දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වයඹ මහා ඇලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. විශේෂයෙන්ම මහා කිරුළ සහ මහා කිතුල යන ජලාශ දෙක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනවා. හොඳයි. අපි වෙලාව බලලා කතා කරමු. හොඳයි. අපි වාරි ව්‍යාපෘතිපත්තියෙන් කතා කරගෙන ඉන්න විටදී අධ්‍යක්ෂණතුමන් පැහැදිලි කරා වගේ ගිය සතියේ බොහොම සුවිශේෂී දකුණු ආසියාවේ විශාලතම උමගත් එක්ක ක්‍රියාත්මක වීමට නියමිත තවත් දුරටත් ජලාශය අනුරාධපුර වැනි ප්‍රදේශවලට යලමහ දෙකන්නේ වගා කිරීමට අවශ්‍ය කරන ජල කඳ රැගෙන යාමේ ක්‍රියාවලිය දියත් වුණා. මට මතක නම් මීට පෙර සිට අප සමස්ත මහවැලි ව්‍යාපෘතියේ දැවැන්තම ජලාශය වුණු මොරගහ කන්ද පිළිබඳ කතා කළා. ඒත් එක්කම එතනින් පසු දිගුවක් විදිහට මේ මොරගහ කන්දෙන් සුරක්ෂිත කරන ජලය බෙදා හැරීමේ ව්‍යාපෘති පිළිබඳ කතා කරා. දැන් මහා කිතුල සහ මහා කිරුළ ජලාශය සඳහා සමාරම්භක උත්සවය තමයි හෙට දවසේදී ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ. අපි මහවැලියත් එක්ක කතා කරනකොට මුලින්ම මහවැලිය ඔබතුමා අලුතින් පත්ව ආපු නිසා මහවැලිය වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙල ගත්තා. මොකද ජලාශ පහ සම්පූර්ණ වුණාම මහවැලිය අවසන් කියන චේතනාව නෙමෙයි දැන් තියෙන්නේ. ඇත්තටම මහවැලිය තවදුරටත් විහිදුවාගත හැකි කියන තැන අපි ඉන්නේ. මොන විදිහේ සැලසුම්ද, මොන විදිහේ අලුත් ක්‍රියාවලියකට ඔබතුමා අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන්නේ? චාමර, ඇත්තටම මහවැලිය කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක්. ඔබතුමා කිව්වා වගේ මහවැලිය පටන් ගත්තේ ජාතික සැලැස්මක් හැටියට 1968 ඊට පස්සේ 1972 ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියකින් පොල්ගොල්ල ඩෑම් එක හදලා අපි ඒකේ වතුර වියලි කලාපයට ගෙනිච්චා. ඊට පස්සේ මහවැලිය මූලිකව බලාපොරොත්තු වුණා මාස්ටර් ප්ලෑන් එකේ අපේ හෙක්ටයාර් 3,65,000ක් නියුරිකලා මෙගාවොට් 450ක් ලබා දීමට. නමුත් ඊට පස්සේ ඊට පැවති රජයෙන් මේක කඩිනම් ව්‍යාපෘතියක් කරලා ව්‍යාපෘති 7කට සීමා කරලා හෙක්ටයාර් 1,54,000ක් පමණයි අද අපි ඒ වාරි ජලය ලබලා දීලා තින්නේ. හැබැයි අපි මෙගාවොට් 760ක ප්‍රමාණයක් විදුලිය ජනනය කරලා තියෙනවා. ඒකට අපිට මහවැලියෙන් අපිට කරන්න බැරි වෙච්ච කොටසක් ඉතුරු වුණා. ඊට පස්සේ පහුගිය කාලේ නමුත් මේ මහවැලියෙන් ඉතුරු වෙච්ච කොටස තමයි අනුරාධපුර සහ උතුරු ප්‍රදේශ වලට වත් ජලය ලබා දීම. ඒක අපේ හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අගමැතිතුමා මේ දුරදක්නා ඥාණයෙන් මේක දැකලා අපේ මොරගහ කන්ද ජලාශය පටන් අරගෙන ඒ තුලින් ජලය ලබා දීමට කටයුතු කරන එක දිගුවක් හැටියට තමයි පහුගිය සතියේ අනුරාධපුරට ජලය ලබා දීමේ පටන් ගත්තේ. සහ විශේෂයෙන් මම දකින්නේ අද මහවැලිය වයඹට කියන එක මාස්ටර් ප්ලෑන් එකේ තිබ්බේ නැහැ. නමුත් ඇත්තටම වයඹ පළාතේ උතුරු ප්‍රදේශයේ ඒක විශාල දුෂ්කර ප්‍රදේශයක්, මහව පොල්පිටිගම් වගේ ප්‍රදේශ. එහි ජලය නැතිකම නිසා මිනිස්සු ගොවි ජනතාව විශාල වශයෙන් පීඩා විඳිනවා. නමුත් මේක මම හිතන අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අඳුනාගෙන සහ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් පිට තමයි මේක යන්නේ. එතකොට අපිට මහවැලිය චාමර අපි ගත්තොත් මුළු රටෙන් 39%ක ඉඩම් පාලනය කරන්නේ මහවැලිය. එතකොට අපි අද වෙනකොට හෙක්ටයාර් ලක්ෂ 4ක ප්‍රමාණයක් යලමහට වගා කරලා ජාතික නිෂ්පාදනයට විශාල වශයෙන් දායක වෙනවා. නමුත් උදාහරණයක් ගත්තොත් අපි වී නිෂ්පාදනයෙන් 21%ක් මහවැලියෙන් ලබලා දෙන්නේ. එතකොට සෝයා නිෂ්පාදනයෙන් 93%ක් විතර මහවැලියෙන් ලබලා දෙන්නේ. ඊට පස්සේ
ලයිව් ස්ටොක් එහෙම නැත්නම් සත්ව නිෂ්පාදන වලින් විශාල දායකත්වයක් ලබා දෙනවා. නමුත් මේ ප්‍රමාණය මම දකින්නේ මදි කියලා. මොකද හේතුව අපි ඊශ්‍රායලයේ වැනි රටක් ගත්තොත් ඊශ්‍රායලයේත් වර්ග කිලෝමීටර් 20135යි අපි වර්ග කිලෝමීටර් 65610යි අපි තුනෙන් එකක්. ඒ කියන්නේ ඊශ්‍රායලයේ වගේම භූමි ප්‍රමාණයක් මහවැලියට අයිතිය තියෙනවා. නමුත් ඊශ්‍රායලයේ ඒ තුලනොත් හෙක්ටයාර් ලක්ෂ 4කින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක කෘෂිකාර්මික නිෂ්පාදනයක් කරනවා. නමුත් මහවැලිය අපේ ලක්ෂ 4 කරන්නේ ඩොලර් බිලියන 1කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි මේ වගේ 4 ගුණයක් ඉස්සරහට යෑමේ සම්භාවිතාව අපිට තියෙනවා. නමුත් ඇයි අපි මේ තත්ත්වයේ ඉන්නේ විශේෂයෙන්ම මම කිව්වා වගේ අපේ නිෂ්පාදකතාවය එහෙම නැත්නම් ප්‍රොඩක්ටිවිටි කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ මෙවර කෘෂිකර්මාන්තයට විශේෂ තැනක් ලබා දීමෙන් නවීන තාක්ෂණය යොදා ගැනීමෙන් නිෂ්පාදකතාවය කියන්නේ ඒකකයට ලබා ගන්නා අස්වැන්න ඒකකයට ලබා ගන්නා පිරිවැය වැඩි කරමින් ජාතික කෘෂිකර්මාන්තය ආහාර ප්‍රමාණ සුරක්ෂිත කිරීම සහ විදේශයට අපනයනය කිරීමට තක්වා ගෙන යාමට තියෙනවා. ඉතින් මේ සඳහා මම හිතන්නේ ගරු බසිල් රාජපක්ෂ මැතිතුමාගේ යටතේ පිහිටුවලා තියෙන දරිද්‍රතාවයේ අඩු කිරීම සහ ජීවන තත්ත්වය නගා සිටීම යටතේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා වාරි සෞභාග්‍ය කියන එකෙන් ජලය ලබා දීලා කරන. ඒතර මේ මහවැලිය ඇතුලේ තමයි වැඩිපුරක්ම අපේ ජලය තියෙන්නේ. ඒතර මම මහවැලිය යටතේ ඔබතුමා ප්‍රශ්නෙට මේ බලාපොරොත්තු වෙන අතර මහවැලියේ අපි තීරණය කරා එක් තේමා පාඩයක් මහවැලි ඉදිරි ගමන ඩබල් කියලා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන මේ සීමා සහිත ඉඩම් ප්‍රමාණයෙන් සහ ජල ප්‍රමාණයෙන් නිෂ්පාදකතාවය අවුරුදු 2කට සැරයක් දෙගුණ කරන්න. කියන්නේ මහවැලි ඩබල් කියන්නේ මේ අවුරුද්දේ අපිට බිලියන් 1ක තියෙන නිෂ්පාදකතාවය අවුරුදු 2ක් ඇතුළත බිලියන් 2ක් කරන්නත් 4ක් ඇතුළත බිලියන් 4ක් කරන්නත් 6ක් ඇතුළත බිලියන් 8ක් කරලා ඊශ්‍රායලයේ අද කෘෂිකර්මාන්තයේ ඩොලර් බිලියන 8 අපි අවුරුදු 6ක් ඇතුළත මහවැලිය තුලින් පමණක් නිෂ්පාදනය කරලා මහවැලි ගොවීන් ජනතාවගේ ආදායමත් ඒ වගේම දෙගුණ කිරීම. එතකොට අපේ මූලික තේමාව තමයි මගේ ඉදිරි වැඩපිළිවෙලේ මහවැලි ඩබල් නිෂ්පාදකතාවයේ දෙගුණ කිරීම අවුරුදු 2කට සවරක්. ඒ වගේම මහවැලි ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයත් ඒ ලකින්ම දෙගුණ කිරීම. හොඳයි. ඒ දෙගුණ කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අර ඔබතුමා මූලික ප්‍රවේශය තුළදී පැහැදිලි කිරීමක් සිදු කරා වයමට ජලය කියන කාරණේ මහවැලි මහ සැලැස්ම තුළ ක්‍රියාත්මක නොවුණු අපේක්ෂිත නොවුණු කාරණයක් කියන කාරණේ. මම කැමතියි මේ මාරිමාර්ග අධ්‍යක්ෂකතුමන් එක්ක කතා කරනවා නම් මේ විද්දි රටේ සමස්ත එල්ලංගා පද්ධතිය කියන එක අපිට තිබිච්ච ලොකු හයියක් බවට පත් වුණා. මේ වැව පිරෙනකොට ඒකේ වතුර ටික ගිහිලා ඊළඟ වැවේ තැම්පත් වෙලා මේ විදිහට සමස්තයේ ජාලයක් විදිහට පිරුණු නිසා ගම්බිම්වල තිබුණු වැව පද්ධතිය බොහොම ආරක්ෂිත තැනක තිබුණා මේ රටේ ජනතාවට ජලය දෙන්න. හැබැයි එල්ලංගා පද්ධතිය බිඳ වැටීමත් එක්ක ජල ප්‍රශ්නය කියන එක බොහොම උත්සන්න තැනකටපත් වුණා. යලි පණ ගන්වන්න පුළුවන් ද එල්ලංගා පද්ධතිය නැත්නම් වෙනම වැඩපිළිවෙලකට ආයතුව තිබෙනවද කොහොමද ඔබතුමාගේ අදහස? ඔව් චාමර ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ එල්ලංගා පද්ධතිය 1600කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේ එල්ලංගා පද්ධති ගත්තාම කිසියම් ආකාරයක කුඩා වාරිමාර්ග ව්‍යාපෘති අපි ඒක මයින් ඉරිගේෂන් ස්කීම්ස් කියලා කියනවා. ඊට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වාරිමාර්ග ව්‍යාපෘති ඊට අමතරව විශාල ප්‍රමාණයේ වාරිමාර්ග ව්‍යාපෘති මේ එල්ලංගා පද්ධතිවල තියෙනවා. නමුත් අපි දකින දෙයක් තමයි මේ කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග ව්‍යාපෘතිවල කිසියම් ආකාරයක නොසලකිලිතාවයක් හේතු කොටගෙන හෝ කිසියම් ප්‍රශ්නයක් හේතු කොටගෙන මේක නඩත්තු කිරීමේ කිසියම් අපහසුතාවයක් සහ අතහැරීමක් සිදු වුණාදෝ කියලා අපිට හිතෙනවා. ඒ අනුව තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ජලය සඳහා සුවිශේෂී ස්ථානයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම පානීය ජල අවශ්‍යතාවය සඳහා සහ කෘෂිකර්මාන්තයේ සහ අනිකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය සඳහා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපි දන්නවා අපිට වාර්ෂිකව මේ ශ්‍රී ලංකා භූමියට වැටෙන ජල ප්‍රමාණය ගත්තහම මිලියන කියුබික් මීටර්ස්
120කට ආසන්න සංඛ්‍යාවක් 1,20,000කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේන් අපිට ගලා යන වතුර විදිහට අපි දකින්නේ 54,000කට ආසන්න සංඛ්‍යාවක්. නමුත් මේක අපිට ගබඩා කර ගැනීමේ අවශ්‍ය හැකියාව තියෙන්නේ 9,000ක් හෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් තමයි. ඊටු සියල්ම ජල ප්‍රමාණය මුහුදට ගලා බැසීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ ජලයේ එක්රැස් කරලා තියා ගැනීමේ හැකියාව වැඩි කිරීම තමයි මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ඒ සංකල්පය අනුව අපි මේ එල්ලංගා පද්ධති පදනම් කරගෙන ඉදිරි වර්ෂ කීපය තුළ අපි කුඩා ප්‍රමාණයේ වැව් 5,000ක් පුනරුත්ථාපනය කළා. ඒ ප්‍රතිලාභ ජනතාවට සහ රටට ලබා ගැනීමේ අවශ්‍ය කටයුතු මේ වර්ෂයේ සිට ආරම්භ කරා. අපි මේ වර්ෂයේ ඒ අනුව කුඩා වැව් 1000ක් නිම කිරීම සඳහා කටයුතු සියලුම කටයුතු සූදානම් කරලා අවසానයි. අපි දිස්ත්‍රික්ක මට්ටමින් මේ කටයුතු ආරම්භ කරලා අපි 16 වෙනිදා ඒ කියන්නේ හෙට වෙනකොට අපි මේ කටයුත්ත දිස්ත්‍රික්ක මට්ටමේ වැව් කුඩා වැව් ආරම්භ කරලා අවසන් කරලා ඒ අවසාන මේ උත්සවයේ තමයි අපි මේ 16 වෙනිදා අතිගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්පිටිගම ඉරුදෙනියාය කොහොංගහ කියන ස්ථානයේදී හෙට දහවල් 9:30ට උත්සාහකාරයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ඉදිරියට අපි ගරු අමාත්‍යතුමාගේ උපදෙස් අනුව අපි ඉදිරි සති කීපය තුළ අපි බලාපොරොත්තු වෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම එක කුඩා ප්‍රමාණයේ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ. ඒක අපි හිතනවා ඉදිරි සති 2-3 ඇතුළතදී අපි ඒ කොටසත් අපි නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ මාස අස්වැන්න නෙලා ගත්තට පස්සේ අපි ඒ කටයුත්ත ඉතාමත්ම ශීඝ්‍රයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට මේ යම් ආකාරයකින් විනාශයට පත් වෙලා තියෙන වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙනම ව්‍යාපෘතියකුත් අලුතින් හඳුනා ගැනීම සඳහා වෙන ව්‍යාපෘතියක් වශයෙන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. අන්න කුඩා වැව් ගත්තාම අපි ඔය සියල්ලම එක ගොන්නකට දාලා තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපේ මේකේ මූලික පරමාර්ථයන් කීපයක් තියෙනවා මේ වැව් 5000 ව්‍යාපෘතියේ. විශේෂයෙන්ම අපි මූලික වශයෙන්ම කටයුතු කරන්නේ අපි දන්නවා සෑම වර්ෂයකම හොඳ ගම් වතුරක් ආපු වර්ෂයක මේ කුඩා වැව් 400ක් 500කට ආසන්න සංඛ්‍යාවක් විනාශයට පත් වෙනවා ගොවිජන සේවා සංඛ්‍යා ලේඛන අනුව. අපි මුලින්ම මේ කුඩා වැව් සහ අමුණු කැඩී බිඳී ගොස් තියෙන වැව් සහ අමුණු පුනරුත්ථාපනය කරලා තව අක්කර දසදහස් ගානක් මේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ ස්ථාපිත කිරීම සඳහා යොමු කර ගැනීම තමයි මූලික පරමාර්ථය. ඊට අමතරව අපි දන්නවා මේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි මේ අපේ වැව් පද්ධතිය සකස් කරගත යුතුව තියෙනවා. ඒ අනුව අපි දුර්වලතාවයේ තියෙන වැව් බැමි සහ පිටවාන් පුනරුත්ථාපනය කරලා හොඳ තත්ත්වයේ වැව් පද්ධතියක් රටට දායාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකම ඊළඟ අපේ පරමාර්ථය තමයි අපි දන්නවා අපේ ගොවි මහත්තුරු අපිට කියන මැසිවිල්ලක් තමයි අපේ වැව ගොඩ වෙලා. අපේ වැව ජලජ ශාක වලින් වැහිලා. ඒ නිසා මේක පවිත්‍ර කර දෙන්න කියලා. ඒ අනුව අපේ ඊළඟ පරමාර්ථය තමයි මේ ගොඩ වෙලා තියෙන වැව් හඳුනාගෙන ඒකම ජලජ ශාක වලින් වැහිලා තියෙන මේ ජලාශ හඳුනාගෙන මේවා පුනරුත්ථාපනය කරලා එක්රැස් කරගත හැකි ජල ජාරිතාව වැඩි කර ගැනීම ඊළඟ පරමාර්ථය. ඊට අමතරව අපි මේකෙන් තව බලාපොරොත්තු වෙනවා ගරු අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව දේශීය සහ විදේශීය සංචාරකයන් මේ ජලයත් වැවත් එක්ක විශේෂ සම්බන්ධතාවයක් අපි දකිනවා. ඒ අනුව තෝරාගත්තු ස්ථාන කීපයක විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග ආශ්‍රිතව මේ දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට කෘෂිකර්මාන්තයට අමතරව මේ සංචාරක කර්මාන්තය ආකර්ෂණය කරගැනීමේ අදහසින් අපි වැව් කීපයක්ම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි දන්නවා ඔය ගොඩක් ප්‍රදේශවල වියලි කලාපයේ මේ වල් අලින්ගෙන් තියෙන ප්‍රශ්නකාරී ස්වභාවය අපිට නිරන්තරයෙන් ඔය විශේෂයෙන්ම කුරුණෑගල හම්බන්තොට
අම්පාර පොළොන්නරුව ඔය වියලි කලාපයේ ප්‍රදේශවල අපිට හැමතිස්සෙම අහන්න ලැබෙන එකක් තමයි මේ වල්ලරින්ගේ ප්‍රශ්නය. ඒ නිසා අපි වනජීවී දෙපාර්තමේන්තුව සමග එක් වෙලා මේ වනජීවී සංරක්ෂණ ප්‍රදේශ තුල එහෙම නැත්නම් වන සංරක්ෂණ ප්‍රදේශ තුල තියෙන වැව් 500ක් තෝරාගෙන පුනරුත්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වල් අලීන් ගම්මැදීම කිසියම් ප්‍රමාණයකට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ 100%ක්ම නවත්තන්න පුළුවන් කියලා. නමුත් අපි කිසියම් ප්‍රමාණයකට මේක පාලනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකම තව කරුණු දෙකක් මම කියන්නම්. ඒකම අපි බලාපොරොත්තු වෙනවා මේ එල්ලංගා පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කරන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සහ විදේශීය රටවල් වල ඉන්නවා. මම අධ්‍යක්ෂතුමාට පුංචි බාධා කිරීමක් කරනවා. අපි ඉක්මනින් බෙලා බලලා විරාමයකට ගිහින් ඉන්පසු අපි අලිත් මේ කාරණේ පිළිබඳව කතා කරමු. අප අද කතා කරමින් සිටින්නේ මහවැලි අධිකාරියේ අභිනවයෙන් පත් වුණු අධ්‍යක්ෂ ජනරාල්තුමන් කීර්ති කොටගම මැතිතුමන් සහ ඒ වගේම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා සමගින් විශේෂයෙන්ම වයම් පළාත මහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් එක්ක මහා කිතුල සහ මහා කිරුළ ජලාශයන් හෙට දවසේදී සමාරම්භක උත්සවයේ තිබෙනවා. මේ අනුව බලාපොරොත්තු වෙන්නේ මහවැලිය මහා සැලැස්මේ නොතැඹුණු වයඹට ජලය රැගෙන යාමේ ක්‍රියාවලියදිත් කරන්න. අපි විරාමයට යන්නට මත්තෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමන් පැහැදිලි කරමින් සිටියා මේ එල්ලංගා පද්ධතිය හා සම්බන්ධයෙන් අලුතින් දෙන ක්‍රියාවලිය පිළිබඳව. ඔව් චාමර මම කතා කර හිටියේ එල්ලංගා පද්ධතියට අපේ රටේට තියෙන ඒ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට හැකි වෙන පරිදි අපි ආදර්ශ එල්ලංගා පද්ධතියක් තෝරාගෙන අපි ඒක සංවර්ධනය කරන්න විශේෂයෙන්ම මිහින්තල ප්‍රදේශයේ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේක මේ පිළිබඳව අධ්‍යයනය කරන ඒ කණ්ඩායමට පහසු වෙන පරිදි මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි කොහොමද කියලා බලනවා මේ නව තාක්ෂණය මේ අපි වැඩි දියුණු කරන මේ වැව් පද්ධතියට ආකර්ෂණය කරගන්න විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන සමග එක්වලා මේක කොහොමද කරන්නේ කියන ඒකම අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. අපි මේ වැව් පද්ධතිය හැදුවට වැඩක් නැහැ මේක ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් නැත්තම්. විශේෂයෙන්ම ගමේ පන්සල ගමේ තරුණ ප්‍රජාව ගොවි සංවිධාන සහ මේ වැවට ආදරය කරන ගමේ ඉන්න සියලු දෙනා මේක රාශී කරගෙන අපි වෙනම කමිටුවක් මගින් මේ වැව ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ගරු අමාත්‍යතුමා විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. හොඳයි. අපි මහවැලිය පැත්තට ගියොත් අපි මහවැලිය මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරා මේ ගින්නිල් වලා ව්‍යාපෘති පිළිබඳ ඒ වගේම උමාඔය බහුවිධ යෝජනා ක්‍රම යටතේ විදුලි බල පද්ධතිය ශක්තිමත් කිරීම ගින්නිල් වලා හැරවුම් ව්‍යාපෘතිය කඩිනම් කරමින් දකුණු පළාතේ පවුල් 75000කට සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳ ඒ වගේම තමයි පැලවත්ත සීනි සමාගම ආශ්‍රිතව ජනාවාස භූමියේ වාරි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම කියන නව ව්‍යාපෘති අලුතින් එකතු වුණු දේවල් තිබුණා. මේවායේ ක්‍රියාත්මක වීම කොහොමද ඉදිරියේදී අලුතින් කරන්නට බලාපොරොත්තු වෙන ව්‍යාපෘති මොනවද කියන කාරණේ පිළිබඳ අපි ටිකක් කතා කළොත් මහවැලියේ මහවැලිය ඔබතුමා කිව්වා ඇත්තටම අපේ විශේෂයෙන්ම තිරිකුණාමලේ පැත්තේ විශේෂයෙන්ම කන්තලේ උක්වගා පැත්තට වතුර නැහැ සහ ජනරංජන පුම්පාගාරය තුලින් මේ පැත්තට ජලය ලබා දීම වැඩපිළිවෙලුත් පළවත්ත සීනි සමාගම පදීතලාව ඒ ආශ්‍රිත ඉදිරියට ජලය ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලකුත් මහවැලියේ ක්‍රියාත්මක වෙනවා. මේදී මම විශේෂයෙන්ම කියන්න කැමති චාමර කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ගත්තම ඇත්තටම 2020 මේ කොවිඩ් තත්ත්වයේ යටතේ ලෝක ආහාර අර්බුද වාර්තාවෙන් බලාපොරොත්තු වෙනවා මිලියන 135කට විතර කෑම නැති වෙයි කියලා. ඒ අතර ශ්‍රී ලංකාවත් යම් කිසි විදිහකින් අඳුනාගෙන තියෙනවා ආහාර අර්බුදයකට එන්න කියලා. ඒයි කියලා. ඉතින් මේ නිසා තමයි මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා චමල් රාජපක්ෂ මැතිතුමා මම හිතන්නේ එතුමා හම්බන්තොට ඉපදෙලා වතුර කියන එකේ අගය දාන්න. මොකද ඉස්සර මිනිස්සු ලෝකේ යුද්ධ ඇති වුණේ තෙල් වලට. නමුත් ඉදිරියට යුද්ධ ඇති වෙන්නේ වතුර වලට. මොකද ඒක water is gold කියන සංකල්පය තමයි ඉදිරියට එන්නේ. ඉතින් මම හිතන්නේ ගරු චමල් රාජපක්ෂතුමා අඳුරගෙන තියෙනවා වතුර තමයි රත්තරන් කියන යටතේ ඒටි හැටිය තමයි එතුමාගේ සංකල්පයක් හැටියට නිර්මාතෘවරයට වාරි සෞභාග්‍යය කියලා මේ වතුර රත්තරන් වගේ අපි ආරක්ෂා කරන්න ඕනි කියලා තීරණය කරලා තියෙනවා. එතකොට මේ ජාතික ව්‍යාපෘතිය තුලින් අපේ ඇත්තටම කෘෂිකර්මාන්තයේ පැත්තේ මම මේකේ දායකත්වයේ ගත්තොත් මහවැලියත් එක්ක
චාමර අපේ දේශීය කෘෂිකර්මාන්තයේ ආහාර කියන එක ආහාර අර්බුදයට අපි කොහොමද මේ වාරි සෞභාග්‍යය තුලින් මුහුණ දෙන්නේ කියන එක ආහාර නිෂ්පාදනය කරන්නේ අපේ බිලියන 500ක විතර විශේෂයෙන් බිලියන 175ක් එළවලු පරතුරු බිලියන 150ක් ඒ විදිහට ආහාර සඳහා බිලියන 500ක විතර තමයි නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව අපි අවාසනාවකට බිලියන 250ක් විතර ආහාර පිටරටින් ගේනවා. පරිප්පු බිලියන 16ක, සීනි බිලියන 33ක, කිරිපිටි බිලියන 48ක, මිරිස් බිලියන 5ක, අල බිලියන 7ක, සෝයා බොංචි බිලියන 12ක. එතකොට අපි ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න නම් ඉදිරියේදී මේ කොවිඩ් වසංගතයේ ඇතින අර්බුදයේ තව අපි මේ නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය 150කින් අනිවාර්යෙන් අවුරුදු 2කින් වැඩි කරන්න ඕනේ. ඉතින් මේක කළ හැකි ක්‍රමයක් තමයි මම කිව්වේ. මේක මම හිතන්නේ අපේ වාරිමාර අධ්‍යක්ෂතුමා කිව්වා සහ මේ ජනාධිපතිතුමාගේ තියෙන තාක්ෂණීය දෙවීම. අපි අඩු වතුර ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් කිරීම තමයි. එතකොට ඊට අමතරව තියෙන වතුර ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම. අධ්‍යක්ෂ ජනතුමාකට ඝන කිලෝමීටර 120න් අපි ගබඩා කරන්නේ 10%ක් විතර. ඒකට ඉතුරු ටිකත් මේ කුඩා වාරි මාර්ග වාරි සෞභාග්‍ය කියන්නේ ලබන අවුරුදු 2ක් ඇතුළත වැව් 5000ක් පිළිසකර කර වතුර ඉතුරු කර ගැනීම තුළින් සහ ඒවා නවීන තාක්ෂණය විසුරුම් ජල තාක්ෂණය බිඳු තල තාක්ෂණය යොදා ගැනීමෙන් අපිට නිෂ්පාදකතාවය දෙගුණ කරන්න ඩබල් කරලා අපිට වැඩි ජල ප්‍රමාණය වෙනත් ප්‍රදේශවලට යවලා මේ රට අවුරුදු 2කින් සම්පූර්ණ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට මේ වාර සෞභාග්‍ය සංකල්පය අනිවාර්යයෙන්ම දායක වෙනවා කියන එක මට කියන්න පුළුවන්. දැන් මහවැලිය කිව්වහම මහා දැවැන්ත ධන සම්පතක් මෙතන තියෙනවා. මහවැලි දරුවෝ කියන සංකල්පේ ඉඳලම ගත්තාම මහවැලියත් එක්ක මහවැලි ක්‍රීඩාබද්ධ වීම, මහවැලියෙන් බිහිවුණු ව්‍යවසායකයන් ඉන්නවා. ඒ වගේම මහවැලිය සතු අති දැවැන්ත ඉඩම් සමුදායක් තියෙනවා. තාමත් භාවිතයට නොගත්ත ඉඩම් තියෙනවා. මේ සියලුම සම්පත් තියෙනකොට ඇයි මේ රටේ තියෙන මාෆියාවන් බිඳින්න මහවැලියට නොහැක්කේ? ඒ කියන ප්‍රශ්නේ එනවා. ඒ වගේම තමයි දැන් පෞද්ගලික ශාස්ත්‍රය තුළ දැවැන්ත නමක් දිනාගත්ත කෙනෙක් විදිහට ඔබතුමා පත් වෙලා තියෙනවා. මොකද රාජ්‍ය ශාස්ත්‍රය තුළ නවෝත්පාදන සහ නව්‍යකරණය කියන දේ බොහොම අඩුයි කියන කාරණය තමයි සාම්ප්‍රදායික මතය. මොනවද අලුතින් අපිට බැරිද මහවැලිය පොඩ්ඩක් උස්සලා අරගෙන මේක මැදිහත් වීමක් කරන්න මේ මාෆියාවල් බිඳින්න? චාමර ඔබ කිව්වා හරියටම හරිය. මම පෞද්ගලික අංශයේ අත්දැකීම් සමග මම මහවැලිය දකින්නේ ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එහෙම නැතුව සාමාන්‍ය ව්‍යාපාර ඒකකයක් හැටියට. එතකොට මේ ව්‍යාපාරයේ ඒකකයේ අයිතිකාරයෝ තමයි ගොවි ජනතාව. මේ ව්‍යාපාරයේ පරිපාලනයට තමයි නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය තමයි මම හිතන අතිගරු ජනාධිපතිතුමා මහින්ද ගරු රජයේ තමයි අධ්‍යක්ෂක මණ්ඩලය. අපි පරිපාලකයෝ. එතකොට අපේ වෙන්නේ මේ ලබා දීලා තියෙන ඔබතුමා කිව්වේ හෙක්ටයාර් ලක්ෂ 2ක් වෙන ඉඩම් ප්‍රමාණය, විශාල වතුර ප්‍රමාණයක්, වගා කිරීමට ඉඩම්. මේ සියලු දේම භාවිතා කරලා ගොවි මහත්තුරුත් එක්කව කරලා අපි මම කිව්වා අද අපි මහවැලියේ කරන්න පුළුවන් බිලියන් 8ක වගේ කරන්න 800ක වගේ කරන්න පුළුවන් වුණාට අද අපි නිෂ්පාදනය කරන්නේ බිලියන් 100ක විතර. ඒකයි මම කිව්වේ ඩබල් කියන එක ඇතුළේ අපි අවුරුදු 6ක් ඇතුළත මේ බිලියන් 800ක තිනට යන්න ඕනේ. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ මේ යන ගමනේදී ඔය අපේ මහවැලි ජනතාව අපේ ගොවියෝ හදන නිෂ්පාදන මහවැලියෙන් අරගෙන මිලදී අරගෙන මහවැලියෙන් අගේ එකතු කරලා වැලියු ඇඩිෂන් කරලා අපේම මාකටිං චැනල් එකකින් එහෙම නැත්නම් වෙළඳ ජාලයකින් ජනතාව අතරට යවන්න. එතකොට අපිට මහවැලි ප්‍රදේශය විතරක් මේ V මෙට්‍රික් ටොන් මිලියන් එකක් අපි නිෂ්පාදනය කරන එක ජාතික නිෂ්පාදනයේ 121ක් අපි කියනවා. මට අපිට මහවැලි අපේ මහවැලි කියලා අපි බ්‍රෑන්ඩ් එකක් හදනවා අපේ මහවැලි නිෂ්පාදන. එතකොට මේ අපේ මහවැලි අපේ මහවැලි සෝයා, අපේ මහවැලි කිරි, බිත්තර, යෝගට් ඒ වගේ සියලුම අපේ මහවැලි ගොවි ජනතාව අරගෙන නැත්නම් අපි අද රුපියල් 50ට විකුණන එක අපිට රුපියල් 100ට හාල් කිලෝ එකක් විකුණලා යම්කිසි ලාභයක් කරගෙන ඒ ප්‍රතිලාභ නැවත ගොවීන්ට ලබා දෙනවා. මට මම මහවැලි ඉදිරි දැක්ම දකින්නේ මේක අපේ මාකටිං ස්ට්‍රැටජි එකක් හදලා අපි මහවැලියේ ලාභ ලබන තත්වයට අරගෙන මගේ අද මම චාමර කිව්වා වගේ අද වෙනකොට අපේ මහවැලි ආදායම මාසයකට මිලියන් 150යි වියදම 250යි. අපි භාණ්ඩාගාරයේ මිලියන් 100ක් ගන්නවා. නමුත් ගරු ඇමතිතුමාගේ උපදේශය සහ සිරිපාල ගම්ලත් ඇමතිතුමාගේ උපදේශුනේ අපි මේ භාණ්ඩාගාරයෙන් යැපීම නවත්තන්න ඕනේ. මොකද අපිට මෙච්චර විශාල ධන සම්පත් ප්‍රමාණයක් දීලා තවත් භාණ්ඩාගාරයෙන් යැපෙනවා නම් මේ ඒක අපරාධයක්. එහෙනම් මගේ පළවෙනි ඉලක්කය තමයි අවුරුදු 2ක් ඇතුළත මේ භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා මුදල් නොගෙනී සිටීම සහ මම ඊළඟ තමයි අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ උපදේශ පරිදි අවුරුදු 4ක් යනකොට අපි අඩු ගානේ භාණ්ඩාගාරයට ටැක්ස් වශයෙන්
බිලියන් 2කවත් ලාභයක් අපි ලබලා දෙන්න ඕනේ. මේක තමයි චාමර ප්ලෑන් කරන්නේ. මේ මහවැලි කියන ආයෝජනය රටට වැඩක් වෙන සහ දේශීය ආහාර සුරක්ෂිතතාවය සහ වැලියු ඇඩිෂන් නැත්නම් අගය එකතු කරලා අපිට විශාල වශයෙන් පිටරට යවලා විදේශ විනිමය ඉතුරු කිරීමකුත් කරන්න පුළුවන්. මම කිව්වා වගේ අපි ස්වයංපෝෂිත වෙන්න ඕනේ බිලියන 750යි. මහවැලියට විතරක් බිලියන 800ක් හදන්න පුළුවන්. ඒකට මේක හදලා අපි දේශීය කෘෂිකාර්මිකයන් රැකගෙන ඔබ කිව්වාගේ ඔය තියෙන මාෆියාව කඩලා ගෝ ජනතාවගෙන් වැඩි මිලට අරගෙන සහ පාරිභෝගික ජනතාවට අඩු මුදලට ලබලා දීලා ගුණාත්මක නිෂ්පාදනය. දැන් ඇත්තටම කෘෂිකර්ම වශයෙන් අපි පොහොර අඩුවෙන් භාවිතා කරන්න, කෘෂි රසායනික අඩුවෙන් භාවිතා කරන්න, හොඳ කෘෂිකර්ම පද්ධති කියන වසවිසින් තොර ගුණාත්මක ආහාර නිෂ්පාදනය කරලා ශ්‍රී ලාංකේය ජනතාවට අපේ මහවැලි කියන සංකල්පය යටතේ බ්‍රෑන්ඩ් එක යටතේ ලබලා දීලා මහවැලිය ලාභ ලබන ආයතනයක් කිරීම තමයි අපේ අතුගරු ජනාධිපතිතුමා සහ මගේ අමාත්‍යතුමා චමල් රාජපක්ෂතුමාට උපදෙස් දීලා තියෙන. ඒ අනුව අපි මේක අවුරුදු 5ක සැලැස්මක් ඇතුළත මහවැලිය ලාභ ලබලා භාණ්ඩාගාරයට ටැක්ස් ගෙවන ආයතනයක් බවට පත් කිරීම තමයි බලාපොරොත්තු. ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඒ දේවල් අපිට අහනකොටත් සතුටක් දැනෙනවා. මෙච්චර ඉඩම් තිබිලා මෙච්චර වතුර තිබිලා රටේ විදුලි බල පද්ධතියට ජලය දීලා මිරිදියේ මත්ස්‍ය කර්මාන්තය, කෘෂි කර්මාන්තය මේ හැම දෙයක්ම තිබිලා. ඇයි මෙච්චර කාලයක් මේවා ට්‍රෙෂරියෙන් යැපෙන තැනටපත් උනේ? මේවට බැරිද මේවා බොහොම සක්‍රිය විදිහට දියුණු කරගන්න? මේ රටේ සාමාන්‍ය මෝල් හිමියන් ඉන්නවා. ඔවුන් Tamanගේ පරිශ්‍රමයෙන් මුළු රටේම මිල තීරණය කරන්නන් බවට පත් වෙලා ඉන්නවා. මෙච්චර දැවැන්ත සමුදායක් සම්පත් සමුදායක් තියෙන මහවැලියට මේවා කරන්න බැරිද කියන ප්‍රශ්නය පැහැදිලිවම තිබුණා. සහ ඒට විසඳුමක් මේ ආකාරයෙන් සැකසීම පිළිබඳ අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙම වුණොත් මේ රටේ ජනතාව අතිශයින්ම සතුටටපත් වේවි සහ ඒක මේ රටට කරන්න පුළුවන් ඉතාමත් ඉහළම ගෞරවය බවට පත් වෙනවා. අපි හෙට දවසේ ව්‍යාපෘතිය පිළිබඳ ටිකක් දැන් අවධානය යොමු කරමු. තාක්ෂණික ක්‍රමවේදයත් එක්ක මම කැමති වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමනි මේ ව්‍යාපෘතිය වෙන්නේ කොහොමද කියන කාරණා අපිට විදර්ශනක් තියෙනවා. ඒත් එක්ක පුංචි පැහැදිලි කිරීමක් කරගත්තොත් එහෙම හෙට ව්‍යාපෘතිය පිළිබඳ අපි අවසන් මිනිත්තු කිහිපේ වැඩි වර්තවීමක් කරමු. ඔව් හෙට ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ආගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොල්පිටිගම සඳ ඉරුදෙනියායේ ගම්මානයේදී වැඩ කටයුතු ආරම්භ කරනවා. විශේෂයෙන්ම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ බෝතැන්න ජලාශයෙන් ලැබෙන වතුර ප්‍රමාණය වැෑබැන්ඩිල්ල ජලාශයට අරන් ඇහිල්ලා එතැන් සිට මහා කිතුල සහ මහා කිරුල කියන ජලාශ දෙක ඉදි කරලා මේ කුරුණ වයඹ ප්‍රදේශයට ජලය ගෙනීම තමයි මූලික පරමාර්ථය. ඒ යටතේ බලාපොරොත්තු වෙනවා කුඩා වැව් 350කට ආසන්න ප්‍රමාණයකට යලමහ දෙකන්නේ වගහ කළ හැකි පරිදි විශේෂයෙන්ම පොල්පිටිගම ඇහැටුවැව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මුල් කරගෙන වගා ජලය සැපයීම ඊට අමතරව මේ ව්‍යාපෘතිය යටතේ ඇලමාර්ග කිලෝමීටර් 94කට ආසන්න ප්‍රමාණයක් ඉදි වෙනවා මේ වැව් යා කිරීම සඳහා. අපි දන්නවා මේ මීඔය කියන ඔය අපේ ශ්‍රී ලංකාව සිටියමේ තියෙන ජල පෝෂිත අතින් ඉතාමත්ම අඩු ප්‍රදේශයක්. ඉන් පල්ලෙහා තියෙන ඉඟිනිමිටිය කියන ජලාශය මේ සංවර්ධනය වීම තුලින් මේ බස්නා ජලයේ මීඔයට නැවතත් ලබා දීම තුලින් අපි ලැබීම තුලින් අපි හිතනවා ඒ ඉඟිනිමිටිය ජලාශයේත් කිසියම් ආකාරයක වගා තීව්‍රතාවය වැඩි කිරීමක් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ යටතේ අක්කර 13 හෙක්ටයාර් 13000කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන ඉඩම් අක්කර 13000කට ආසන්න ප්‍රමාණය යලමහ දෙකන්නේ වගා කිරීමට හැකි වෙන පරිදි ජලය ලබා දීම තමයි මූලික කටයුත්ත. විශේෂයෙන්ම මේ කුරුණෑගල ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ වගා කරන්නේ මාස් කන්නේ විතරයි මේ කුඩා වැව් වලින් වගා කරන්නේ. මේ ජලය ලබා දීම තුලින් ඒ ගොම් මහතුන්ට පුළුවන්කම තියෙනවා යලමහ දෙකන්නේම මේ හෙක්ටයාර් 13000 කියන ප්‍රමාණය වගා කරගන්න. හොඳයි. ඔබ මේ දර්ශන තුලින් දකින්නේ අදාළ ව්‍යාපෘතියේ කොයි ආකාරයෙන්ද ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ සහ හෙට දවසේදී වයම් පළාත් මහල් ව්‍යාපෘතිය ඔස්සේ මහා කිතුල සහ මහා කිරුල ජලාශ ඉදිකිරීම සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 10ට
සිදු කිරීමට නියමිතයි. එය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබට තිළින කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ රටේ පානීය ජල ප්‍රශ්නයට ඒ වගේම කුරුණෑගල පොල්පිටික මේ කියන ප්‍රදේශ ගත්තාම අතිශය ජල ප්‍රශ්නයක් තිබුණු ප්‍රදේශ. ඒ ප්‍රදේශවලට මේ පුරන් වුණු කුඹුරු යලි අස්වද්දන්න, පානීය ජල ප්‍රශ්නේ විසඳන්න, ඒ වගේ මේ රටේ නිදන්ගත වුණු වකුගඩු රෝගය කියන කාරණේ බොහොම තදින්ම කතා බහට ලක් වෙන මාතෘකාවක් වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වුණු පානීය ජල පහසුකම් ජනතාවට ලබා දීමේ ක්‍රියාවලිය ඇතුළු සියලු දේ වෙනුවෙන් මේ වාරි සෞභාග්‍ය ව්‍යාපෘතිය තුලින් ප්‍රතිලාභ ජනනය කිරීමට අපේක්ෂා කරනවා. අපි අවසාන වශයෙන් මහවැලිය පැත්තට ගියොත් දැන් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. මොකද මහවැලිය කියන්නේ ලොකු ටීම් එකක් ඉන්නවා. ගමේ මහවැලියේ ඉන්න නිලධාරියා කියන්නේ ඔය කලාපවල ගත්තාම ඉතාමත්ම ඉහළ ගෞරවයක් හැමෝමත් එක්ක තියෙන පිරිසක්. ඒ හැමෝම ව්‍යාප්ත වුණු ප්‍රදේශ ඔබට තියෙනවා. මම අවස්ථාවක් හදලා දෙනවා හැමෝටම කතා කරන්න මහවැලියේ මේ අවස්ථාව. විශේෂයෙන් මම කිව්වාගේ අපේ මහවැලියේ විශේෂ සම්පත් ප්‍රමාණයක් සහ චාමරිකුවා අපිට මානව සම්පතත් ඉතාම ඉහළයි. මම හිතන්නේ අපේ මහවැලියේ තමයි ඉන්නේ හොඳම ඉංජිනේරුවෝ, හොඳම කෘෂි විද්‍යාඥයෝ සහ හොඳම අතන ගොවි මහතුරු. එතන සහ නිලධාරී. මම හිතන්නේ අපි සියල්ලම එක්කහුව වෙලා මේ ගමන නැත්නම් රටේ ජාතික අවශ්‍යතාවය නැත්නම් රට බලාපොරොත්තු වෙන රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආහාර සුරක්ෂිතතාව විදේශ විනිමය වෙළඳපළ ඉලක්ක කරගෙන මේ ගමන අපිට අනිවාර්යෙන් යන්න පුළුවන්. එහෙනම් මම අපේ කාර්ය මණ්ඩලයෙන් සහ සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටන්නේ මහවැලි ඩබල් කියන අපේ තේමාස යටතේ අපේ මහවැලියේ කියන නිෂ්පාදනය කරලා ඉදිරියේදී රටට විශාල දායකත්වයක් ලබා දෙන්න යන ගමනට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා සහ අපේ අමති චමල් රාජපක්ෂතුමාගේ දර්ශනයට උදව් වෙන්න උපකාර කරන්න කියලා. ඊට අමතරව චමරමට තව එකක් කියන්න අමතු වුණා. අපි කෘෂිකර්මාන්තයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා තරුණයෝ කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීම. මොකද මේකට හේතුවක් උනේ අපේ මඩ ගාගෙන සහ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම අඩුකම. ඉතින් මේ නිසා මම හිතන්නේ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ තරුණ කටයුතු අමාත්‍යාංශය සහ අපේ අමාත්‍ය චමල් රාජපක්ෂ සිරිපාල ගම්ලත් ඇමතුමා එක්කහු වෙලා අපි මාදුරායේ විශාල හෙක්ටාර් 15000ක් අපිට ඉදිරියේදී ලැබෙනවා. අපි මේක ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් කියන කන්සෙප්ට් එකට අපි හදලා ඒ කියන්නේ අපි අකර 10ක් වගේ ප්‍රමාණයක් තරුණයන්ට අපි ඒකට වතුර ලබලා දීලා තරුණයන්ට ඒ අකර 10 වගේ කොටස් ලබලා දීලා සීලුම තාක්ෂණ සහ අනිකුත් උපදේශ සේවාවන් ලබලා දීලා සහ ඒක ලබා ගැනීම මාකට් එකක් එහෙම නැතු නිෂ්පාදන මිලදී ගැනීම සහ පුද්ගලික අංශය රාජ්‍ය අංශය සහ එතනට යා කරලා වැලියු අගය එකතු කරලා නිෂ්පාදන පිටරට යවීමේ වැඩපිළිවෙලක් දැනටමත් පටන් ගන්න තියෙනවා. අකර 500ක් මාදුරයි මේක දිගටම කරනවා. මමගේ බලාපොරොත්තුව ඉදිරියේදී පුළුවන් තරම් තරුණයෝ මේ කෘෂිකර්මාන්තයේ මහවැලිය තුනට ගේන්න ඒ කරන්නේ අද තරුණයෝ කොළඹට ඇවිල්ලා රුපියල් 35000ක් ගන්න එක අපි මේ මහවැලියේ නවීන තාක්ෂණය භාවිතා කරලා රුපියල් ලක්ෂ 2ක මාසික ආදායමක් තරුණයෙක්ට ගන්න පුළුවන් තැනකට මහවැලියේ ඉඩම් ගෙන යාම තමයි විශේෂ බලාපොරොත්තුව ඉදිරියේදී. හොඳයි. වාරිමාර්ග අධ්‍යක්ෂකතුමනි දැන් වයඹට ඊට පස්සේ දැන් මහායල ව්‍යාපෘතිය තිබුණා. එතනින් පස්සේ උතුරට ජලය ගෙන යාම සම්බන්ධයෙන් වුණු වැඩපිළිවෙල කොහොමද සකස් වෙන්නේ? ඔව් විශේෂයෙන්ම උතුරට වතුර ගෙනියන්න කියන එකේ ජලය ගෙනියන්න කියන එකේ මේකේ උතුරු මැද මහායල කියන එකේ මේ අපි ක්‍රියාත්මක කරන්නේ උතුරු මහායලයේ අදියර එක කියන එක තමයි ක්‍රියාත්මක කරන්නේ. අදියර දෙක යටතේ බලාපොරොත්තු වෙනවා මේ අදියර එක යටතේ උරුළුයව යකල්ල කියන ප්‍රදේශයට මේ ඇල කපනවා. අදියර දෙක යටතේ යකල්ලේ සිට චෙම්මනි කුලම් කියන වවුනියාවේ ප්‍රදේශය දක්වා ජලය ගෙන යන්න සැලසුම් කරනවා. මේ යටතේ දැන්ට අධ්‍යයන කටයුතු සියල්ල මේ වෙනකොට කිරීමෙන් පවතිනවා. අදියර දෙක යටතේ කටයුතු විශේෂයෙන්ම අදියර දෙක යටතට ගැනෙනවා ඒ උතුරු ප්‍රදේශයට වවුනියාව දක්වා ජලය ගෙන යාම. ඒ යටතේ එල්ලංගා පද්ධති 130කට ආසන්න සංඛ්‍යාවකට ජලය ලබා දෙන්න බලාපොරොත්තු වෙන. ඒ යටතේ කුඩා වාරි ව්‍යාපාර 1505කට යල මහ දෙකන්නේ වගා කර හැකි විදිහට මේ ජලය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අදියර දෙක ක්‍රියාත්මක කිරීම සඳහා තව ඊට සමගාමීව තව ක්‍රියාකාරකම් කීපයක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ විශේෂයෙන්ම හසලක ප්‍රදේශයේ ඊංහාරාරහ ජලාශයක් බැඳලා ඒ ඊංහාරයේ සිට අලුතෙන් ඉදි කරපු
කළුඔය ජලාශයටත් එතන ඊට අමතරව හසලක ජලාශයක් ඉදිරි කරලා හසලක ඔය හරහා ජලාශයක් ඉදි කරලා ඒ ජලාශය තියෙන උමම් මාර්ගයකින් නැවතත් හීංආර දක්වාත් අවසාන වශයෙන් පහළ උමාවේ හරහා ජලාශයක් ඉදි කරලා රන්දෙනිගල ජලාශයට ජලය ලබා දීලා ඒ අතිරික්ත ජලය නැවත වරක් උමම් මාර්ගයේ හරහා හසලක ජලාශයට ලබා දීම තුලින් තමයි ඒ උතුරට ජලය ගෙනියන්න අවශ්‍ය ජල ප්‍රමාණය සොයා ගැනීමට සිදු වෙන්නේ. හොඳයි. අපි මේ කියන ප්‍රදේශ සමහර විට ප්‍රදේශ පිළිබඳ දැනුවත් නැති අයට මේක ඒ තරම් වැදගත් නොවුනාට මේ තමන්ගේ ගමේ තියෙන ජලාශය තමන්ගේ ප්‍රදේශයේ තියෙන ජලාශය නම ඇහෙනකොට මේකට වතුර එනවා කියනකොට අපි දන්නවා ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවට ඒක කොයිතරම්නම් සහනයක්ද සතුටක්ද කියන කාරණේ. ඒ නිසා මේ සියලු ව්‍යාපෘති අවසානයේදී මේ රටේ මහ ජනතාවට ආරක්ෂිත ඒ වගේම ස්වයංපෝෂිත ක්‍රියාවලියක් ඇතිවනු ඇතයි අප විශ්වාස කරනවා. හෙට දවසේදී වයඹ පළාත් මහඇල ව්‍යාපෘති යටතේ මහවැලි ජලය වයඹට ගෙන යාමේ වයඹට හැරවෙන මහවැලි යන උද්ෘතයේ යටතේ මහ කිතුල සහ මහ කිරුළ ජලාශය ඉදි කිරීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොංගහමුලදී උදෑසන 10ට සිදු කිරීමට නියමිත වෙනවා. අප ඒ පිළිබඳව මතක් කරනවා සහ ජාතික රූපවාහිනියේ සජීවීව තොරතුරු ඔබ වෙත ගෙනෙනවා. මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්තුමනි, පාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමනි බොහොම ස්තුතියි. අද දවසේදී පැමිණීම වෙනුවෙන්. මේ සියලු ව්‍යාපෘති අවසානයේදී ජනතාවටයි ප්‍රතිලාභය ලැබෙන්නේ. මේවා 100%ක් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවයි අප සතුව තිබෙන්නේ. හෙට යාලේ හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට යහපත් දවසක්. ආයුබෝවන්.